දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 දෙසැම්බර් 25 සිකුරාදා සිරස්තල රටපුරා බැතිමතුන් උතුම් වූ නත්තල සමරයි. නිරෝධායන නීතිවලට අනුව දේව මෙහෙයන්. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන ලෙසට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්. බොරු විවේචන කර කර මේ කරන සමාජ ව්‍යසනය නරක දෙයක්. දහස් ගණන් රැස් වූ ශාන්ත පීතර බැසිලිකාව බැතිමතුන්ගෙන් පිස්වෙයි. පාප් වහන්සේගේ නත්තල් පණිවිඩය පළමු වතාවට දේවස්ථානය තුළදී. දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කෙරේ. ආසාධිතයන් 39,000 ඉක්මවයි. දකුණු කළුතර පොලිසිය සිව් දෙනෙකුට කොවිඩ්. භූමදානයට අනුමැතිය ඉල්ලා වෙට්ටුම කඩේ උද්ඝෝෂණ. සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියම ව්‍යාපෘතිය 28 සිට මත්තල ගුවන් තොටුපළින්. කොවිඩ් බැලඳි ඇමරිකාවේ කළු ජාතික වෛද්‍යවරයක් සුදු ජාතික වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මරුට. ජාතිවාදී පදනම මත ප්‍රතිකාර කරන බවට චෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ සැමට සුබ නත්තලක් වේවා. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයෙන් උදා වුණා. පවතින කොවිඩ් වාතාවරණය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව ආගමික වතාවත්වලට මුල් තැනක් දීම මෙවර නත්තලේ විශේෂත්වයක්. ජේසු බිලිඳාගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදා වුණා. කිතුුණු දහමට අනුව සාමයේ පණිවිඩය රැගත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසු බිලිඳා උපත ලබන්නේ මීට වසර 2020කට පෙර බෙත්ලෙහෙමේ ගවලෙනක් තුලදී. ලෝකයා පවින් මුදා ගැනීම සඳහා මෙලොවට බිහි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මානව දයාවේ ඉගැන්වීම මානව වර්ගයාගේ විමුක්තියට මඟ පෑදූ බව කිතුුණු විශ්වාසය වී තිබෙනවා. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණේ කඳන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී. ඒ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පෙර වසරවලදී නත්තල් දේව මෙහෙයට කිතුුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූවද මෙවර ඊට එක්ව සිටියේ කිතුුණු භක්තිකයින් 50 දෙනෙකු පමණයි. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මෙලෝ මිනිස් දිවිය ලබමින් අප හා සම්බන්ධ වූසේ යම්සේද එසේම මේ පඬුරු හෝ මාරුව මගින් අපටද උන්වහන්සේගේ දේවත්වය කරා ළඟවීමට වරම් ලැබේවා. දැන් මේ කෝවිඩ් වසංගතය ආවට පස්සේ අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙකුට එදිනෙදා වේල හොයාගන්නට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ කෝවිඩ් වසංගතය ආවේ කොහොමද කියලා අපි විමර්ශනය කිරීම සුදුසුයි. මේවා නිකම් එන්නේ නෑ. මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වය තුලින් ජනිත වුණු දේවල්. අපේ ජීවිතය තුළ අපිට වඩා අන්‍යයන් වැදගත් කියලා හිතන්නට අපි පුරුදු විය යුතුයි. පේනවා නේද අද ලංකාවේ කෝවිඩ් වසංගතය ඇවිල්ලා තියෙද්දි සමහර උදවිය ඉන්නවා මේ නීති රීති තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවා කඩනවා විතරක් නෙමෙයි ඒවා පරිභවයට ලක් කරනවා. මේ වෙලාවේ දේශපාලන නායකයෝ දේශපාලන පක්ෂ Tamanගේ ભેද අතහැරලා දාලා සියලු දෙනාම එකතු වෙලා රට ආරක්ෂා කරගන්නට කටයුතු කරනවා වෙනුවට බොරු විවේචන කර කර මේ කරන සමාජ ව්‍යසනය නරක දෙයක්. ප්‍රධාන දේව මෙහෙයට අමතරව දිවෙන පුරා තවත් දේව මෙහෙයන් පැවැත්වුණේ අවම සහභාගීත්වයකින්.
පොලිස්පතිවරයා ඊයේ ගනු ලැබූ තීරණයකට අනුව එම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනු දක්නට ලැබුණා. සුපුරුදු පරිදි සිය දේවස්ථානයට පැමිණීමට නොහැකි වූ කිතුණුවන් නිවෙස්වලට සීමා වී ආගමික වතාවත්වල යෙදෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කළ නත්තල් දේවමෙහෙය සහ ගීතිකා වැඩසටහන කිමුලාපිටිය නිර්මල ලුර්දු දේවමාතා දේවස්ථානයේදී ඊයේ පැවැත්වුණා. පෙර වසරවලමෙන් නොවනත් දිවයිනේ ඇතම් ස්ථාන සැරසිලි වලින් අලංකාරවත් කර තිබෙනු දක්නට ලැබුණා. කොරෝනා වසංගත අවධානම හේතුවෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේවමෙහෙය ඉතා සුළු පිරිසකට සීමා වුණා. පළමු වතාවට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පණිවිඩය ගෙනෙනු ලැබුවේද දේවස්ථානය තුලදීම වීම විශේෂත්වයක්. නත්තල් උදාව සමරමින් ප්‍රධාන දේවමෙහෙය අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වුණා. වෙනදා නත්තල් දේවමෙහෙය සඳහා බැතිමතුන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ ලෝපුරා රාජතාන්ත්‍රිකයින් 200කට ආසන්න පිරිසක් එක් වූවත් මෙවර එය 100 දෙනෙකුට සීමා කොට තිබුණා. මෙහිදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ගීතිකා කණ්ඩායම හැර දේවමෙහෙයට එක් වූ අනෙක් සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටියා. කොවිඩ් සෞඛ්‍ය නීතිවලට ගරු කළ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මධ්‍යම රාත්‍රියට පෙර දේවමෙහෙය අවසන් කිරීම විශේෂත්වයක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රතික්ෂේප වූවෙකු ලෙස මෙලොව උපත ලැබුවේ ප්‍රතික්ෂේප වන සියලු දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ බව අපට පැවසීමටයි. සෑම දරුවෙකුම මෙලොව උපත ලබන ආකාරයට දුර්වලව සහ අවදානම් සහගතව උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූයේ අපගේ දුර්වලතා පිළිගැනීමට අපට ඉගෙන ගැනීම සඳහායි. වෙනදා නත්තල් දිනයට බැතිමතුන්ගෙන් පිරී පවතින මෙම දේවස්ථාන තුළ අද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර නත්තල් දිනය සැමරීමට විවිධ සංචරණ සීමාවන් වලට යටත්ව ඉතාලි ජාතිකයන් වගේම අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාවද තම පවුල්වල සමාජිකවන් සමග ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් තම නිවෙස් තුළ එම කටයුතු සිදු කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අද දිනේත් COVID-19 ආසාදිතයන් 461 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. යනු මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 39000 සීමාව පසු කර තිබෙනවා. ඒ අතර මාතර දික්වැල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද හුදකලා කෙරුණා. මාතර දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. මෙම ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් පවුල් 19ක පුද්ගලයින් 23 දෙනෙකු ඉකුත් සතියේ අවස්ථා කිහිපයකදී සිදු කළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ සඳහා පැමිණෙන්නයි දැනුම් දුන්නද යෝනකපුර ප්‍රදේශයේ බොහෝ පිරිස් එම පරීක්ෂණ මගහරිමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. දැනට හුදකලා කර තිබෙන අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනාම සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවකයින්. සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 490 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොස්ගම ප්‍රදේශයෙන්ද නව ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන්ද සීතාවක කලාපයේ ඇඟලුම් ආයතන සේවකයින් වනවා. කළුතර දකුණ පොලිස්ථානයේ නිලධාරීන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ ඊයේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී. ආසාදිත බවට හඳුනාගත් නිලධාරීන් අතර පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල්වරියකද වනවා.
ඊයේ උදෑසන බස්නාහිර පළාත් සීමාවේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට යොමු කර තිබුණා. සිසුවාගේ පියාද ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ ඒ අනුවයි. ඇහැලියගොඩ මාහර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමග එහි සේවය කළ 22 දෙනාම ස්වයං නිරෝධායනයට යොමු කර ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතන සේවක සේවිකාවන් 451 දෙනෙකුට අද සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී නව ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම ආයතනයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39ක්. කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. අදාළ නාගරික මන්ත්‍රීවරයා ඉකුත් 19 වනදා නගර සභාවේ සෙසු නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සමග විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගී වී තිබුණා. මේ හේතුවෙන් ඊට සහභාගී වූ හැටන් දික්කොය නගර සභාවේ ලේකම්වරයා හා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ගල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. කොල්ලුපිටිය පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමග සිදු කළ PCR පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව ආසාදිතයින් 7 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39ක් ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා. තවත් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගලවත්ත පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් දෙසැම්බර් 20 වෙනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර කොවිඩ් ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම ඔහුගේ මරණයට හේතුව වී තිබුණා. කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහනයට එරෙහිව කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජාතිකයින් සුදුකොඩි ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළ කර තිබුණේ මේ අයුරින්. දැනට වෙට්ටුමකඩ ප්‍රදේශයේ හුදකලා කර තිබෙන නමුත් ප්‍රදේශවාසීන් වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේ උද්ඝෝෂණය කළේ එම හුදකලා තත්ත්වයද නොතකමින්. සම්මත කරගන්න අපේ පාර්ලිමේන්තුවේ ආගම අතීසිය නැත්නම් 20 සංශෝධනය පරාදයි මාත්. අනිත් අපේ මැතිතුමනේ බොහෝම ඒකට බොහෝම පිළිවෙලට නැත්නම් දිස්ත්‍රික්ක 20කින් තවත් කොවිඩ් ආසාදිතයින් 592 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 245 දෙනෙකු ඊයේ හමු වූ අතර වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වුණේ වැල්ලවත්ත, වැල්ලම්පිටිය, කොල්ලුපිටිය, ග්‍රැන්ඩ් පාස්, මට්ටක්කුලිය, කිරුළපන හා අලුත්කඩ යන ප්‍රදේශවලින්. කළුතරින් ආසාදිතයන් 140ක්, ගම්පහින් 66ක්, රත්නපුරින් 17ක්, මාතලෙන් 16ක්, කුරුණෑගලින් 14ක්, ගාල්ලෙන් 13ක් හා තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයින් 77 දෙනෙකුද වාර්තා වුණා. වාර්තා වෙච්ච රෝගීන්ගෙන් දෙසැම්බර් මාසය තුල 76ක් වාර්තා වෙලා තියෙන බස්නාහිර පළාතේ. ඒතර තාමත් බස්නාහිර පළාතේ ඇතුලේ අවදානම කේන්ද්‍රගත වෙලා තියෙනවා කියන එක පැහැදිලි. බස්නාහිර පළාතෙන් පිට වැඩිම අවදානම තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ. මේ මාසය ඇතුළත විතරක් මහනුවර දිස්ත්‍රික්කය ඇතුලෙන් රෝගීන් 953ක් වාර්තා වෙලා තියෙනවා. ඊගවට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලේ. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලේ. දැන් මේ කවුරුවත් හිතන්නේ නැති ප්‍රදේශ මේවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 39000 සීමාව පසු කර තිබෙනවා. සුවය ලැබූ ගණන 31339 දක්වා ඉහළ ගියේ තවත් 771 දෙනෙකු අද සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමගයි. කළුතර දිස්ත්‍රික් මහරෝහලේ ස්ථාපිත කෙරුණු කොරෝනා අධිසත්කාර ඒකකය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා විසින් අද විවෘත කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ඒකකය සඳහා එම රාජ්‍ය අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් ලක්ෂ 35ක්. කොවිඩ් රෝගීන් 9 දෙනෙකු සඳහා එකවර මෙම ඒකකයේ ප්‍රතිකාර ලබා දිය හැකියි. දකුණු අප්‍රිකාවේ නව කොවිඩ් ප්‍රභේදය දෙවන රැල්ලක් ලෙස පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් දකුණු අප්‍රිකාවට ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
දකුණු අප්‍රිකාව තුළ සීග්‍රයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දැඩි සංචරණ සීමා පැනවීමට අවධානය යොමුව තිබෙනවා. නව ප්‍රභේදය ඉක්මනින් පැතිර ගියත් COVID-19 මුල් වෛරසයට වඩා මාරාන්තික බවට හඳුනාගෙන නැහැ. මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් දකුණු අප්‍රිකාව සමග ගුවන් ගමන් තහනම් කිරීමට මොරුසිය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයක් පියවරගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ ලක්ෂ 6 ඉක්ම වූ පිරිසකට මේ වන විට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කෙසේ වෙතත් එරට කොවිඩ් ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති අතර ඊයේ දිනේදී නව ආසාදිතයන් 39000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ගෙවුණු පැය 24 දී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 574ක්. මේ අතර ප්‍රංශයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් දිගු පෝලිම් වල රැඳී සිටින ලොරි රථ රියදුරන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අතිරේක හමුදා භටයන් 800ක් කෙන්ට් ප්‍රදේශයට යවා තිබෙනවා. දේශ සීමාව තරණය කිරීමට නම් එම රියදුරන් කොවිඩ් ඍණාත්මක බවට තහවුරු කළ යුතුයි. මෙක්සිකෝවේ ජනතාවට ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ ලතින් ඇමරිකාවේ කොවිඩ් එන්නත්කරණය ආරම්භ කළ පළමු රට බවට පත්වමින් එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන්නේ මෙක්සිකෝ සිටි අගනගරේ රෝහලක සේවය කරන හෙදියක්. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබා දුන් නවතම රට බවට ප්‍රංශය පත්ව තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි ප්‍රංශ වැසියන්ට එන්නත ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එළඹෙන ඉරිදා සිට 3 වන වරටත් සති 2ක කාලයකට රට වසා දැමීමට ඊශ්‍රායලය සූදානම් වනවා. ඒ ඉහළ යන දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ කළු ජාතික වෛද්‍යවරියක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා. මිය යාමට පෙර ඇය වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජාතිවාදය මත පදනම්ව රෝගීන්ට සලකන බවයි. තමා වෛද්‍යවරියක බව දැනගෙනත් සුදු ජාතික වෛද්‍යවරයෙක් මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකුට මෙන් තමාට සැලකූ බව මියගේ වෛද්‍ය සුසැන් මුව පටිගත කරන ලද ප්‍රකාශයකින් අනාවරණය කරනවා. ඇය පවසන්නේ ගෙල ප්‍රදේශයේ දරුණු වේදනාවක් පවතින බවට තමා පැවසුවත් සුදු ජාතික වෛද්‍යවරයා එය නොසලකා හැරි බවයි. I don't trust this hospital. That is not how you treat patients. These people wanted to send me home. This is how black people get killed. I had to talk to somebody, maybe the media, somebody, to let people know how I'm being treated. සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 7,98,00,000 ඉක්මවා තිබෙනවා. අද වන විට සිදුව ඇති ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 17,51,000කට අධිකයි. දේශීය කොවිඩ් ඖෂධය ලබා ගැනීම සඳහා අදත් විශාල පිරිසක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ආසන්නයට රැස්ව සිටියා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී පැමිණ සිටි පිරිස් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. ධම්මික වෙද මහතා නිෂ්පාදනය කරන ලද දේශීය කොවිඩ් හෙළ ඔසුව ලබා නොදෙන බවට දැන්වීමක් ප්‍රදර්ශනය කොට තිබුණත් අදත් විශාල පිරිසක් එහි රැස්ව සිටිනු දක්නට ලැබුණා. විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් පැය ගණනක් එම ස්ථානයේ රැඳී සිට ඇත්තේ අදාළ ඖෂධය ලබා ගැනීමේ අරමුණින්. නමුත් ධම්මික වෙද මහතා විසින් එම ඖෂධය ලබා දීමට එහිදී කටයුතු කළේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? නන්ද කීයයි නන් ඉන්නේ? කොවිඩ් තත්ත්වය හමුවේ කෑගල ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීම ගැටලු සහගත බව වර්කාපොල ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් සඳහන් කළේ රජය මීට මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බවයි. දවසකට 20-30,000ක් උඩුකුඹුර ප්‍රදේශයට එනවා මේ ඖෂධ ලබා ගැනීමට. මේ පැණියේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පිළිබඳව කවුරු හරි හොඳ හෝ නරක කියලා රජය මේකට මැදිහත් වෙලා මේක ඉක්මනින් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් එක්ක අරගෙන ඒ සහතිකය ඉක්මනින් ලබා දෙන්න කියලා. බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුල ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස් වුණා. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ 7 වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මහා සංඝරත්නය එහිදී ප්‍රකාශ කර ඇත්තේ බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුල ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇති බවයි. 2015 වසරෙන් පසු බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මද්‍රව්‍යයන්ගෙන් සහ පාතාල ක්‍රියාකාරකම් වලින් තොර විනයගරුක සමාජයක්, නාස්තිය දූෂණය පිටුදැකීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටේ අනන්‍යතාව රැකගත් විදේශ ප්‍රතිපත්තියක් ජනතාවගේ අපේක්ෂාව වූ බව භික්ෂුන් වහන්සේ එහිදී අවධාරණය කර සිටියා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙලක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන් මඟ වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකිවීම පිළිබඳ මහා සංඝරත්නය එහිදී ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා.
සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල්තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව පෙන්වා දුන් මහා සංඝරත්නය එය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සියලු ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක අවශ්‍යතාවද පෙන්වා දුන්නා. මෙරටට රුසියානු කලාපයේ රටවල සංචාරකයන් පිරිසක් රැගෙනීමේ නියුමු ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මේ මස 28 සහ 29 යන දෙදින යුක්‍රේන මගින් පිරිසක් රැගත් ගුවන් යානා මත්තල ගුවන් තොටුපළට ළඟාවීමට නියමිත බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවෙමින් එම සමාගමේ උපසභාපති රජු සූර්යාරච්චි මහතා මේ බව සඳහන් කළා. සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා නියම ව්‍යාපෘතියක් විදිහට මේ මාස 27 වෙනිදා ඉඳන් රුසියානු කලාපයේ රටවල් කිහිපයකට රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. 27 වෙනිදා උදේ පැමිණෙන නියමිත ගුවන් යානය ඒගොල්ලෝ එරොෆ්ලොට් ගුවන් සේවය විසින් අවලංගු කරලා තියෙනවා. 28 සහ 29 තවත් යුක්‍රේනයෙන් පැමිණෙන මගින් පිරිසක් ඉන්නවා. ඒ අය මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. නිර්ණායක ටිකක් හඳුනාගෙන ඒ නිර්ණායක ටික ඇතුලේ තමයි මේ සංචාරකයන් ගෙන්වා ගැනීම කරන්නේ. ඒ නිසා මේක රට ඇතුළට ගිහින් සංචාරකයන්ට ඕන විදිහට හැමතැනම යන්න මේකට අවස්ථාවක් ලබා දීලා නැහැ. ලංකාව මේ සංචරණ සීමා නැවත හැබැයි යථා තත්ත්වයට පැරණි තත්ත්වයට එන්න හදන්නේ. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉන්න 25000ක් 30000ක් පමණ ප්‍රමාණය විශාල ලෙස තමන්ගේ ආර්ථික තත්ත්වයේ පල්ලෙහාට ගිහින් එයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගුවන්තොටුපළ නැවත විවෘත කරලා සංචාරකයන් සඳහා විවෘත කරන්න. දිනේදී ගුවන්තොටුපළ විවෘත කරනවා කියලා තමයි කියලා තිබුණේ. ඒකේ වෙනසක් තියෙනවද? නෑ ගුවන්තොටුපළ ඇත්තටම විවෘත කරලා තියෙනවා. පිටවෑම් සම්පූර්ණයෙන්ම විවෘතව තබලා තියෙනවා. අපි හැමදාම ශ්‍රමිකයන් මෙරටට ගන්නවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඒ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඒ විදිහටම යනවා. එකම දේ වුණේ සංචාරකයන් සඳහා අපි ගුවන්තොටුපළ විවෘත කරනවද නැද්ද කියන තීරණය තමයි අපිට ගත යුතු තිබුණේ. ඒ අනුව තමයි 27 වෙනිදා මේ ගුවන් යානේ එන්න තිබුණේ. UK වලින් දැන් මේ වෙනකොට කොරෝනා අලුත් ප්‍රභේදයක් හඳුනාගෙන තියෙනවා. UK වල ඉඳලා ඊයේ රාත්‍රියේ ෆ්ලයිට් එකක් ලංකාවට ආවද? මීට දින 3-4කට කලින් තමයි මගින් 50ක් වමන රැගත් ගුවන් යානයක් එංගලන්තයෙන් ආවේ. ඉන් පස්සේ අතිගරු ජනාධිපතිතුමා විසින් එංගලන්තයෙන් මගින් ගෙනීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබුවා. ඒ අනුව කිසිම කෙනෙක් මෙරට ආවේ නැහැ. මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිර යන නව වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කළා. මූලික ප්‍රශ්නයක් තමයි අපිට මේක අඳුනගන්න පුළුවන්ද සහ උපකරණ තියනවාද? මේ වෛරස් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවද කියලා හඳුනා ගැනීමේ පහසුකම් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඒ පහසුකම් තියෙනවා. ඉතින් අපි පහුගිය කාලය පුරාට මාර්තු මාසයේ සිට නිතරම වෛරස් එකේ කාණ්ඩය පරීක්ෂා කරලා බැලුවා. හැබැයි කන්වෙන්ෂනල් PCRs වලින් කියන RT-PCRs වලින් වෛරස් එකේ කාණ්ඩය හඳුනා ගැනීමේ ඍජු හැකියාවක් නැහැ. අපිට මේ ස්ට්‍රේන් එක තියෙනවද නැද්ද කියලා සැක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි මේ දවස්වල පාවිච්චි කරනවා ටක්පාත් කියලා විශේෂ කිට් එකක්. කිට් එකේ වෛරස් එක හඳුනා ගැනීමේ ටාගට්ස් 3ක් තියෙනවා. ඒ තුනෙන් එක ටාගට් එකක් අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැ මේ වෛරස් එක තියෙනවා නම්. ඒකෙන් අපිට අර දල වශයෙන් අදහසක් දෙන්න පුළුවන් මේ UK ස්ට්‍රේන් එක ලංකාවට ඇවිල්ලා වෙන්න පුළුවන් කියලා. ඒතකොට ඒ වගේ අවස්ථාවක ඒ සාම්පල් එකක් අපේ විද්‍යාගාරයට යොමු කරොත් අපිට මේ පිළිබඳව අධ්‍යයනය කරලා තහවුරු කරන්න පුළුවන් ඇත්තටම මේ ස්ට්‍රේන් එකද නැද්ද කියලා. නිසා මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා කියලා අදහසක් තියෙනවා. රූපරාමු බැලුවත් එංගලන්තයේ කොරෝනා රෝගයෙන් වැළකීම අවශ්‍ය කරන මූලික සංකල්ප වලින් දුරස් වෙලා වැඩ කරපු නිසා වෙන්නත් පුළුවන් මේ ප්‍රබල ලෙස මේ ව්‍යාප්තිය වෙන්නේ නැති. ඒ නිසා ඉතා වැදගත් අර අපේ මූලික සංකල්ප වලට මතුවලා වැඩ කරොත් වෛරස් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වුණාට අපිට ජනතාව විදිහට කිසිම බියක් ඇති කර යුතු දෙයක් නැහැ. කාසල් වීදියේ කාන්තාරෝහල දිනපතා ගැබිනි මව්වරුන් සහ කාන්තාවන් වෙනුවෙන් සිදු කරන ප්‍රතිකාර පවතින කොවිඩ් වසංගතය හමුවේ අභියෝගයට ලක්ව ඇති අයුරු අප ඊයේ අනාවරණ කළා. එම අභියෝග ජයගනිමින් වඩාත් කාර්යක්ෂමව සේවාවක් ලබා දීමට රෝහලේ PCR යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කාසල් රෝහල දැන් ආරම්භ කර තිබෙනවා. මෙරට ප්‍රධානතම මාතෘ රෝහල වන කාසල් විදියේ කාන්තාරෝහලේ දිනපතා සිදු කරන ප්‍රතිකාර වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රෝහලටම වෙන් වූ PCR ඒකකයක් නොමැතිකමින් මව්වරුන්ට සහ බිලිඳුන්ට වගේම රෝහල් කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව අද දෙරණ ඊයේ අනාවරණ කළා. හදිසියේ බිහි කළ යුතු දරුවන් පැය 2 වගේ පරක්කු වෙලා තියෙනවා. අපිට කාසල් විදියේ කාන්තාරෝහලටම PCR යන්ත්‍රයක් තියෙනවා නම් වැදගත් රුකුලක් වෙනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙසට කඩිනමින් PCR යන්ත්‍රයක් ලබා ගැනීමට රෝහල විශේෂ ව්‍යාපෘතියක් දැන් ආරම්භ කර තිබෙනවා.
PCR මැෂින් එකක් කාසල් වීදියේ කාන්තා රෝහලට ගන්න අපි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා ඔබගේ දායකත්වය මේ මානුෂික ව්‍යාපෘතිය සඳහා වැදගත් වෙනවා. මේ සඳහා නොමසුරුවම ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 15ක් වැය වන අතර එම මුදල සපුරා ගැනීමට රෝහල පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරනවා. ඒ අනුව කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙවා සුරකුම් මධ්‍යස්ථානයේ නමින් මහජන බැංකුවේ බොරැල්ල ශාඛාවේ ගිණුමක්ද විවෘත කර තිබෙනවා. මේ සත්කාරයට එක්වීමට කැමති ඔබට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 අංකයට ඇමතීමෙන් මනුස්සත්තරණින් ඔබට ලබාගත හැකියි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. පුත්තලම වනතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයේ වෙල්යායකදී බුෂ්ලාක් කුරුල්ලන්, වීකුරුල්ලන්, පර්වියන් ඇතුළු පක්ෂීන් 200ක් පමණ මියගොස් සිටියේදී සොයාගනු ලැබුවා. ආහාරයට ගත් දෙයකින් යම් විෂක් ශරීරගත වීමෙන් මෙලෙස පක්ෂීන් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි සැක කරන බවත්, එම මියගේ පක්ෂීන් ආහාරයට ගැනීමෙන් තවත් සතුන් මිය යා හැකි බවත් වනතවිල්ලුව වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර MPL මාරසිංහ මහතා සඳහන් කළා. බදුල්ල තෙල්බැද්දවත්තේ අඩි 45ක් පමණ උසැති කොස්ගසක් මත සිහිසුන්ව සිටි තරුණයෙක් අද දැඩි පරිශ්‍රමයකින් සිදු කළ මෙහෙයුමකින් පසු පහතට රැගෙන එනු ලැබුවා. 27 හැවිරිදි මෙම තරුණයා කොස්ගසක අතු කපමින් සිටියේදී සිහිසුන්ව සිටි අයුරුදුටු ප්‍රදේශවාසීන් කීප දෙනෙක් කමෙකින් ඔහු පහතටගෙන ගිලන් රථයකින් බදුල්ල රෝහලට යවනු ලබනවා. වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ උඩවල පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් එක්ව ඩ්‍රෝන කැමරා යොදා ගැනීමෙන් තනමල්විල ගල්කොටු කන්ද ප්‍රදේශයේ ගංජා හේන් 3ක් සහ ගංජා පැල තවාණක් වටලනු ලැබුවා. පොලිසිය පැවසුවේ එම ගංජා තොගේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වැටලීම සිදු කරන අවස්ථාවේ පලා ගොස් ඇති බවයි. කහටගස්දිගිලිය රන්පත්විල සිට කටුකැලියාව දක්වා දෙවන මාර්ගයේ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අද ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. අද දින වාර්තාකරු සඳහන් කළේ මෙම විරෝධතාවයට අවට ගම්මාන 6ක ගම්වාසීන් එක්ව සිටි බවයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රී.